හයවෙනි පාඩමේ අපි කතා කරගෙන ආපු ප්‍රාග්ධන ආයෝජන ඇගීම කියන පාඩමේ අද කතා කරන්නේ ලාභදායීත්ව දර්ශකය කියන මාතෘකාව. ඉස්සෙල්ලාම අපි බලන්න ඕන මොකක්ද මේ ලාභදායීත්ව දර්ශකයක් කියන්නේ කියලා. මේ දැන් ඔයගලන්ට මම ගිය සතියේදී ඉගෙනුවා ව්‍යාපෘතියක වසර ගණනාවක් යනවා නම් 1 2 3 4 කියලා මෙන්න මෙහෙම වසර ගණනාවක් යනවා නම් මේකෙදි අපිට බිඳුව අවුරුද්දේදී අපි යම් මුදලක් යොදවනවා ඊළඟ පස්සේ හැම අවුරුද්දෙම අපිට යම් ගාණක් ලැබෙනවා නේ හැම අවුරුද්දෙම අපිට යම් ගාණක් ලැබෙනවා 700යි 300යි 200යි ඔය විදිහට යම් ගාණක් අපිට හැම අවුරුද්දෙම ලැබෙනවා එතකොට අපි බලන්න ඕනේ මේකෙදි ලාභදායීත්ව දර්ශකයෙන් බලන්නේ මේ යොදවපු රුපියල් 1000ට සාපේක්ෂව අපිට ප්‍රතිලාභයක් ලැබුණාද කියන එක තමයි මේ ලාභදායීත්ව දර්ශකය කියන අනුපාතයේදී අපි බලන්නේ. මේක හදන්නේ මෙහෙමයි. අපි ගන්නවා මෙන්න මේ අගය. මූලික ආයෝජනය. මූලික ආයෝජනය ගන්නවා. ඊට අමතරව මේ අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය ගන්නවා. වර්තමාන අගය. අපිට මූලික ආයෝජනයේ ඉතින් 1000ම තමයි නුත් ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. මේ අගයන්ගේ වර්තමාන අගය ගත්තාම සමහර විට 1200ක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි වසරේ, දෙවෙනි වසරේ, තුන්වෙනි වසරේ, හතරවෙනි වසරේ. එතන අපි බලද්දී 1000ක් යොදවලා අනාගත ලැබෙන ඒවායි වර්තමාන අගය ගත්තාම 1200. ඒක අර ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන් වැඩි කරලා ඩිස්කවුන්ට් කරලා වර්තමාන අගයට පෙරලා ගත්තාම මේක එනවා. එතකොට මේ මූලික ආයෝජනයට සාපේක්ෂව මේවායි වර්තමාන අගය අපිට වැඩි වෙලා තියෙනවානේ. ඒ කියන්නේ අපි යොදන්නේ රුපියල් 1000යි අපිට ලැබෙනවා 1200. එහෙනම් මේ ව්‍යාපෘතිය හොඳයි නේ. උතර මේ ලාභදායීත්ව දර්ශකයෙන් බලන්නේ මේ 1000ට සාපේක්ෂව බලද්දී 1200ක් අපිට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ උත්තරේ ගත්තොත් 1.2. ඒතර ලාභදායීත්ව දර්ශකය මේකට වඩා වැඩිනේ. ඒක නිසා මේකට අපි හොඳයි කියලා කියනවා. ලාභදායීත්ව දර්ශකය 1යි වුණොත් හොඳත් නැහැ නරකත් නැහැ. ලාභදායීත්ව දර්ශකය එකට වඩා අඩු වුණොත් මේක හොඳ නැහැ කියලා තමයි අපි තීරණය කරන්නේ. එවන ලාභදායීත්ව දර්ශකය කියන profitability index එක profitability index කියලා එකට කියනවා අපි. ලාභදායීත්ව දර්ශකය කියන්නේ profitability index PI කියලා කියනවා. ලාභදායීත්ව දර්ශකය අපි ගණනය කරන්නේ අනාගත මුදල් ලැබීම වල වර්තමාන අගය උඩට දාගන්නවා. අනාගත මුදල් ලැබීම වල වර්තමාන අගය බෙදනවා අනාගත මුදල් ලැබීම වල වර්තමාන අගය බෙදනවා මෙන්න මේ මුලින්ම යොදපු ආයෝජනය. අපි බෙදනවා මූලික ආයෝජනය. මූලික ආයෝජනය. මූලික ආයෝජනය. මූලික ආයෝජනයෙන් බෙදනවා. ඒතර අපිට ගන්න පුළුවන් profitability index එක කීයද කියලා. හරි. එතකොට මේකෙදි අපි බලන්නේ මුලින් යොදපු මුදල් ප්‍රමාණයට අනාගතයේ ලැබෙන ඒවායි වර්තමානයේ කීයද? යොදපු එකට වඩා අනාගතයේ ලැබෙන ඒවායි වැඩි වුණොත් මේක 1.0 ගාණක් එනවා අනිවාර්යයෙන්. ඒතකොට ඒක හොඳයි. යොදපු වගේයි ලැබෙන වගේ සමාන වුණොත් 1000 සමාන වුණොත් 1යි කියලා එන්නේ. ඒතකොට හොදත් නැහැ නරකත් නැහැ. මේකට වඩා ලැබෙන වගේ අඩු වුණොත් 0.0 ගාණක් එන්නේ. ඒතකොට ව්‍යාපෘතිය හොද නැහැයි කියලා අපි කියනවා. හරි එහෙනම් ලියා ගන්න ලාභදායීත්ව දර්ශකය කියන්නේ මොකද කියන්නේ? මෙහෙම ලියන්න. ලාභදායීත්ව දර්ශකය අනුව ලාභදායීත්ව දර්ශකය අනුව හරි ලාභදායීත්ව දර්ශකය අනුව ලාභදායීත්ව දර්ශකය අනුව ලාභදායීත්ව දර්ශකය අනුව අපේක්ෂිත ව්‍යාපෘතියක පිරිවැය හා අපේක්ෂිත ව්‍යාපෘතියක පිරිවැය හා අපේක්ෂිත ව්‍යාපෘතියක පිරිවැය හා ප්‍රතිලාභ පිරිවැය හා ප්‍රතිලාභ අතර සම්බන්ධතාවය හඳුනා ගැනීමට
සම්බන්ධතාවය හඳුනා ගැනීමට උත්සාහ දරන දර්ශකයකි. උත්සාහ දරන දර්ශකයකි. උත්සාහ දරන දර්ශකයකි. එහෙනම් පළවෙනි සූත්‍රයක් ලියා ගන්න. ලාභදායිතා දර්ශකය සමානයි. ලාභදායිතා දර්ශකය සමානයි. ලාභදායිතා දර්ශකය සමානයි. අනාගත මුදල් ලැබීම් වල වර්තමානාගය අනාගත මුදල් ලැබීම් වල වර්තමානාගය බෙදනවා මූලික ආයෝජනය. මූලික ආයෝජනය. අනාගත මුදල් ලැබීම් වල වර්තමානාගය අනාගත මුදල් ලැබීම් වල වර්තමානාගය බෙදනවා මූලික ආයෝජනය. ඒතර ලැබෙන එකට අපි කියනවා ලාභදායීත්ව දර්ශකය කියලා. හරි පළවෙනි ලියා ගන්න පොඩි වෙන පාට ඇනක් කරගෙන ලියා ගන්න මේම වාක්‍යයක්. ලාභදායීත්ව දර්ශකය එකට වඩා වැඩි වුවහොත් ලාභදායීත්ව දර්ශකය එකට වඩා වැඩි වුවහොත් ලාභදායීත්ව දර්ශකය එකට වඩා වැඩි වුවහොත් ව්‍යාපෘතිය යෝග්‍ය බව පිළිගැනේ. ව්‍යාපෘතිය යෝග්‍ය බව පිළිගැනේ. ලාභදායීත්ව දර්ශකය එකට වඩා වැඩි වුවහොත් ව්‍යාපෘතිය යෝග්‍ය බව පිළිගැනේ. ව්‍යාපෘතිය යෝග්‍ය බව පිළිගැනේ. හරි පළවෙනි ලියාගමු අපි උදාහරණයක්. මෙහෙම ලියා ගන්න අභ්‍යාසය. බොසිලි විසින් නිකන් නමක් දාගන්නකො. බොසිලි විසින් අගය කරමින් සිටින බොසිලි විසින් අගය කරමින් සිටින කිසියම් ව්‍යාපෘතියකට අදාළ තොරතුරු පහත පරිදි වේ. බොසිලි විසින් අගය කරමින් සිටින කිසියම් ව්‍යාපෘතියකට අදාළ තොරතුරු පහත පරිදි වේ. පහත පරිදි වේ. ලියා ගන්න ආයෝජනය 80000යි. පළපළට ලියා ගන්න. ආයෝජනය 80000යි. කාල සීමාව වර්ෂ 5යි. කාල සීමාව වර්ෂ 5යි. ප්‍රාග්ධන පිරිවැය 15%යි. ප්‍රාග්ධන පිරිවැය 15%යි. ප්‍රාග්ධන පිරිවැය 15%යි. ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ පහත පරිදි වේ. අල්ලෙන් වාක්‍යයක් කියන්නේ ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ පහත පරිදි වේ. ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ පහත පරිදි වේ. ඒ අර්ථේ වාර්ෂික ආදායම
36,000යි වාර්ෂික පිරිවැය 12,000යි වාර්ෂික ආදායම 36,000යි වාර්ෂික පිරිවැය 12,000යි වාර්ෂික ආදායම 36,000යි වාර්ෂික පිරිවැය 12,000යි යටතේ පල්ලෙන් ලියා ගන්න අවශ්‍ය වන්නේ ආයෝජනයේහි ලාභදායීතා දර්ශකය ගණනය කරන්න. 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 බලමු අපි මේ කියන හැටියට විදුල වර්ෂයේදී මුදල් ප්‍රවාහය තියෙනවා 80,000 මයිනස් පළවෙනි අවුරුද්දේ ඉඳන් පස්වෙනි අවුරුද්ද වෙනකම් පළවෙනි අවුරුද්දේ ඉඳන් පස්වෙනි අවුරුද්ද වෙනකම් අවුරුද්දක වියදම ආදායම 36,000යි වියදම 12,000යි ආදායම 36,000යි වියදම 12,000යි ඒතර කීයක් තියෙනවද මෙතන 24,000ක් තියෙනවා අවුරුද්දකට ලැබෙන ශුද්ධාංකය 24,000යි එවනේ ආයෙ මෙතන දාගමු 24,000යි 24,000 ඉතින් මුදල් ප්‍රවාහය අපි වර්තමාන අගය කියන්නේ අනාගත මුදල් ලැබීම වල වර්තමාන අගය බෙදනවා මූලික ආයෝජනය. මූලික ආයෝජනය නම් කියනවා පුතේ 80,000යි කියලා තියෙනවා. ගන්නෝනේ අනාගත මුදල් ලැබීම වල වර්තමාන අගය. ඒතර මෙයාව 115 ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන් වැඩි කරන්න. බිංදුව අවුරුදු 2යි. මෙතන දාන්න ඕන 115න් අවුරුදු 5ක්. අපි දන්නවා සූත්‍රයේ එක බෙදීම 1/r වල n වෙනි බලේ අවුරුදු 5ක එකපාර බලනවා නම් මේ සූත්‍රය තමයි දානවා. මේ සූත්‍රයට තමයි දානවා. අවුරුදු 5ක එකපාර බලන්න. කරන එක බෙදීම දාන 0.15 පස්වෙනි බලේ බෙදනවා 0.15 කියලා රාගය කියන්නේ තුනයි දශම 3.5 හරි 100ට පාලෙන් බැලුවොත් 3.5 ඉතින් percent value එක ගන්න වෙනවා percent value කියන්නේ වර්තමාන අගය මේක 80,000ම එක වැඩක් නෑ අපිට මේක වර්තමාන අගය බලමු 24,000 එඩි කරන්න ඕන 3.5 වෙනවා 80,400 මෙතන අපි දානවා අනාගත මුදල් ලැබීම වල වර්තමාන අගය 80,400 ඉතින් බලපුවාම profitability index එක එනවා එකයි දශම 0.05
ඒ කියන්නේ එකට වඩා වැඩිනේ. එහෙනම් ව්‍යාපෘතිය යෝග්‍ය වේ කියලා ලියන්න. ව්‍යාපෘතිය යෝග්‍ය වේ. ඒ කියන්නේ ව්‍යාපෘතිය හොඳයි. මේ ව්‍යාපෘතිය ආයෝජනය කරන එක හොඳයි. ඒ ලාභදායීත්ව දර්ශකයේ එකට වඩා වැඩි නිසා. මේ ටික අදාළ Zoom එකට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. ඒතර මම ඊළඟ න්‍යාය කියලා දෙන්න. හැමෝම මැසේජ් එකක් දාන්න එක්කෙනෙක් දෙන්නෙක් කියලා තියෙනවා. හැමෝම දාන්න. ඉවර වුණා. ඉවරයිනේ. හරි. හොඳයි. දැන් අපි ගමු ඊළඟට ලාභදායීත්ව දර්ශකයේ වාසි. ලියා ගන්න පුතේ මෙහෙම අනුවාර්තකාවක් ගන්න. ලාභදායීත්ව දර්ශකයේ වාසි. ලාභදායීත්ව දර්ශකයේ වාසි. පළවෙනි එක පළවෙනි ලියා ගන්න. එකක් තමයි සියලුම මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගැනීම. සියලුම මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගැනීම. සියලුම මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගැනීම. දෙවෙනි එක මුදල් ප්‍රවාහවල වර්තමාන අගය ගණනය කිරීම. මුදල් ප්‍රවාහවල වර්තමාන අගය ගණනය කිරීම. තව එකක් ව්‍යාපෘති සංසන්දනය කිරීම සඳහා යොදාගත හැකි වීම. ව්‍යාපෘති සංසන්දනය කිරීම සඳහා යොදාගත හැකි වීම. ව්‍යාපෘති සංසන්දනය කිරීම සඳහා යොදාගත හැකි වීම. ඊළඟට අපි ලියාගමු ඊළඟට මාතෘකාවක් ගන්න පුතේ ලාභදායීත්ව දර්ශක ක්‍රමෙහි ලාභදායීත්ව දර්ශකෙහි අවාසි. ලාභදායීත්ව දර්ශකෙහි අවාසි. ලාභදායීත්ව දර්ශකෙහි අවාසි. පළවෙනි එක ගිලුණු පිරිවැය නොසලකා හැරීම. දැන් තමයි දරලා තියෙන්නේ වතාවේ. ගිලුණු පිරිවැය නොසලකා හැරීම. ඊළඟ එක ව්‍යාපෘති වල කාල සීමාව නොසලකා හැරීම. ව්‍යාපෘති වල කාල සීමාව නොසලකා හැරීම. කාල සීමාව ගැන වැඩි හිතන්නේ නැහැ. ව්‍යාපෘති වල කාල සීමාව නොසලකා හැරීම.
ඊළඟ එක අපේක්ෂිත ප්‍රතිලාභානුපාතය ගණනය කිරීම දුෂ්කර වීම. අපේක්ෂිත ප්‍රතිලාභානුපාතය ගණනය කිරීම දුෂ්කර වීම. ඔච්චර තමයි තියෙන්නේ. ඊළඟට ගන්න අනුමානිකාවක්. අනුමානිකාවක් දැන් ලාභදායීත්ව දර්ශකයේ වගේම තව අපි ගණනය කරන එකක් වට්ටම් කළ පිළිගෙවුම් කාලය. හරි වට්ටම් කළ පිළිගෙවුම් කාලය. වට්ටම් කළ පිළිගෙවුම් කාලය. බලමු මොකද්ද මේ වට්ටම් කළ පිළිගෙවුම් කාලය කියන්නේ කියලා. එහෙනම් සරලව කිව්වොත් මේ වගේ දෙයක්. දැන් අපි ඉස්සෙල්ලා පිළිගෙවුම් කාලය හෙව්වේ 0 1 2 3 කියන අවුරුදු වල 1000ක් යොදවලා 500යි 500යි 300යි ලැබෙනවා කියලා හිතමුකෝ. අවුරුදු මේ වෙන වෙනම. එතකොට මේකෙදී අපි වට්ටම් කළ පිළිගෙවුම් කාලය හදන්නේ ඉස්සලා normal හැදුවේ අපි 1000ක් ආවරණය වෙන්න අවුරුදු 1යි 2යි. එවැනි අවුරුදු 1000ක් ආවරණය වෙනවා. එතකොට පිළිගෙවුම් කාලය අපි කිව්වා payback period එක අවුරුදු 2යි කියලා. ඒක නෑ සාමාන්‍ය විදිහට ගණනය කරමුද? මූලික ආයෝජනය ආවරණය වෙන්න යන කාල සීමාවට තමයි කිව්වේ පිළිගෙවුම් කාලය කියලා. මතකයි නේද? 1000ක් යොදවලා පළවෙනි අවුරුද්දේ 500ක් ලැබුණා ඊළඟ අවුරුද්දේ 500ක් ලැබුණා නම් 1000 ආවරණය වෙලා ඉවරයි. අපි ඉතින් ඒ 1000 මූලික යොදපු ගාන ආවරණය වෙන්න යන කාල සීමාවට කිව්වා පිළිගෙවුම් කාලය කියලා. දැන් කියලා දෙන්න යන්නේ නිකම් පිළිගෙවුම් කාලය නෙමෙයි වට්ටම් කළ පිළිගෙවුම් කාලය. ඒ කියන්නේ discounted payback period. discounted payback period. වට්ටම් කළ පිළිගෙවුම් කාලය. මේකෙදී අපි කරන්නේ පුතේ මේ තියෙන අනාගතය මේවා අපි වට්ටම් සාධකයෙන් වැඩි කරලා අපි හොයා ගන්නවා වර්තමානාගය. මේවා අපි වට්ටම් සාධකයෙන් වැඩි කරලා හොයා ගන්නවා වර්තමානාගය. අන්නේ වර්තමානාගයන් අපි හිතමු වර්තමානාගයන් උගුවන් මෙහෙම උනේ කියලා. මුලින් 1000යි මේ අවුරුද්දේ 300යි මේ අවුරුද්දේ 400යි මේකත් 400යි මේක 350යි මෙතන 250ක් වුණා. ඔහොම හිතමු. ඒකට දැන් 1000 ආවරණය වෙන්න යන වර්තමානාගයන් වලින් බලනවා. discounted payback period වට්ටම් කළ පිළිගෙවුම් කාලය. ඒකෙදි බලන්න දැන් 1000 ආවරණය වෙන්න යන 400යි 350යි 750යි 750යි 250යි 1000. ඒ කියන්නේ අවුරුදු 3ම ගියානේ 1000 ආවරණය වෙන්නේ. ඒතර අපි discounted payback period එක කියන අවුරුදු 3යි කියනවා. ඒතර සාමාන්‍ය පිළිගෙවුම් කාලය කියන්නේ අපි මේ ලැබෙන මුදල් ප්‍රවාහයන් සහ ගෙවන මුදල් ප්‍රවාහ වලින් ගණනය කරන එක. නමුත් පුතේ මෙතනදී වට්ටම් කළ පිළිගෙවුම් කාලය කියලා කියන්නේ discounted payback period. වට්ටම් කළ පිළිගෙවුම් කාලය කියන්නේ මේ සාමාන්‍ය මුදල් ප්‍රවාහ මත නෙමෙයි වට්ටම් කරලා ගත්ත මේ මුදල් ප්‍රවාහය මත ඇති වෙන පිළිගෙවුම් කාලයට තමයි කියන්නේ වට්ටම් කළ පිළිගෙවුම් කාලය කියන්නේ. මතක තියාගන්න.
ඒක අර ඩිස්කවුන්ට් කරලා එන ශේෂයන් මත තමයි ලියන්නේ. හරි. එහෙනම් අපි ලියාගමු මෙහෙම වට්ටම් කළ පිළිගෙවුම් කාලය කියන්නේ මොකක්ද කියලා මේ වාක්‍යයක් ලියන්න. කිසියම් ව්‍යාපෘතියක ලාභදායීත්වය තීරණය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රාග්ධන අයවැය කරන ක්‍රමය හරි ප්‍රාග්ධන අයවැය කරන ක්‍රමය ක්‍රමයයි එහෙම දුවනම් හරි ක්‍රමයයි අනාගත මුදල් ප්‍රවාහ වට්ටම් කිරීම මගින් වර්තමාන අගය සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතියක ආරම්භක වියදම් ආවරණය වීමට යන කාල සීමාව මෙහිදී සලකා බලනු ලැබේ. අපි උදාහරණයක් ලියා ගමු පුතේ. මම ඔයගලන්ට උදාහරණයක් ෂෙයා කරන්නම්. ඒක ලියා ගන්න. මේක ලියා ගන්න හැමෝම මොකද ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා Zoom එකට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. ඊට පස්සේ අපිට තව එක මාතෘකාවයි කතා කරන්න තියෙන්නේ උද්දමනය හා බදු යටතේ ශුද්ධ වර්තමාන අගය කියන එක. එතනින් පාඩම ඉවරයි.
හරි ලියාගෙන ඉවරද? එක්කෙනෙක් ඉවර වෙලා තියෙනවා. හැමෝම ඉවරෙදි මැසේජස් දාන්න. හරි එහෙනම් දැන් මේක හදන්න බලන්න පුතේ ඔයගොල්ලෝ දැන් ඉවරයි. රුපියල් මිලියන 60ක ආරම්භක ආයෝජනයක් අවශ්‍යතා මත ව්‍යාපෘතිය පිළිබඳව සලකා බලමින් සිටී. ඇස්තමේන්තුගත ෂෙයාරවීම් වලට පෙර ලාභය පහත පරිදි වේ. සමාගමේ ප්‍රාග්ධන පිළිවෙල 10%යි වර්ෂයකේ ඉඳන් පාවෙනකම් දීලා තියෙනවා ශුද්ධ මුදල් ප්‍රවාහයන්. අවශ්‍ය වන්නේ වට්ටම් කළ පිළිගෙවුම් කාලය ගණනය කිරීම සහ ව්‍යාපෘතිය තෝරාගත යුතු යන්න සඳහන් කිරීම. එතකොට බලමු.
ඉස්ලාම් මේකේ වට්ටම් කළ පිළිගියුම් වට්ටම් කරපු වර්තමාන අගයන් ටික හදා ගන්න. 10%යි ප්‍රාර්ථනා කිව්වේ. 10%යි. බලමු එන ඉස්ලාම් මුදල් ප්‍රවාහයන් ටික ලියා ගමු. ඉස්ලාම් මේකේ වර්තමාන අගයන් ටික හදා ගන්න ඕන පුතේ. බලමු වර්තමාන අගයන් කොහොමද හදාගන්නේ කියලා. බිඳුව අවුරුද්ද ඉඳන් 5 වෙනි අවුරුද්ද වෙනකම්. මේ තමයි වර්ෂ. මුදල් ප්‍රවාහය. බිඳුව අවුරුද්දේ කීයක මුදල් ප්‍රවාහයක්ද යනවා කියලා කියන්නේ මිලියන 60ක්. ඒ කියන්නේ 60000ක්. රුපියල් 10 වලින් කරොත් 60000යි. ඊට පස්සේ පළවෙනි අවුරුද්දේ ඉඳන් තියෙන මුදල් ප්‍රවාහ ටික ලියාගමු. 15000යි 25000යි 30000යි 15000යි 25000යි 30000යි 40000යි 50000යි 40000යි 50000යි ඊට පස්සේ 110 වට්ටම් සාධකේ දාන්න ඕන ඩිස්කවුන්ට් ෆැක්ටර් එක 0.9යි 0.9යි 8යි 2යි 6යි 7යි 5යි 1යි 6යි 9යි 6යි 2යි 1යි ඕනේ 110 ඩිස්කවුන්ට් ෆැක්ටර්ස් කියන්නේ ඔයා හදලා දාන්න කොහොම ඩිස්කවුන්ට් ෆැක්ටර්ස් හදා ගන්න සූත්‍රය මොකක්ද? එක බෙදීම එක දාන R වල ඉන්වෙඩි බල. මේ තමයි සූත්‍රය. එක බෙදීම 1.1 6යි 3යි 6යි 9යි 6යි 3යි 6යි 2යි බිංදුව 6යි 2යි 1යි කියලා කරනවා 6යි 2යි දැන් ඔය මුදල් ප්‍රවාහයන් වට්ටම් සාධකයෙන් වැඩි කරලා දාගන්න බලන්න උදේ වර්තමාන අගය මේ වර්තමාන අගයන් ටික තමයි අපිට ඕනේ පිළිගියුම් කාලය හදන්න. පළවෙනි එකේ 60000. මෙයා වැඩි කරලා දාගන්න බලන්න මේක. බිංදුව අවුරුද්දේ 60000යි අනිත් ඒවා වැඩි කරලා දාගන්න බලන්න. පළවෙනි එක වැඩි කරලා දාන්න. පළවෙනි එක වැඩි වුණාම 15000 වැඩි කරන්න ඕන 0.9යි 13635 ඊළඟට 25000 වැඩි කරන්න ඕන 0.8යි 2යි 6යි 20650යි 30000 වැඩි කරන්න ඕන 0.8යි 5යි 22530යි 40000 වැඩි කරන්න ඕන 6යි 8යි 3යි 27320යි 50000 වැඩි කරන්න ඕන 6යි 2යි 1යි 31020 දැන් අපි ඔය තියෙන අගයන් මත පදනම් වෙලා ඔය තියෙන වර්තමාන අගයන් මත පදනම් වෙලා පිළිගියුම් කාලය හොයන්න තමයි තියෙන එකයි වට්ටම් කළ පිළිගියුම් කාලය කියලා කියන්නේ. මෙන්න මේ අගයන් මත ගණනය වෙලා තමයි දැන් පිළිගියුම් කාලය ගණනය කරන්න ඕනේ.
අපි සාමාන්‍ය පිළිගෙවුම් කාලය හදන මේ වගුවක් තියෙනවා. ඔයගලන්ට මතකද දන්නේ නැහැ. මේ පාඩමේ මුලදී ඉගෙනුවා. මේම ශීර්ෂ තුනක් අපි දාගන්නවා පිළිගෙවුම් කාලය හදද්දී. මෙතන ලියාගමු. වර්තමානාගය නැත්නම් වර්ෂය, මුදල් ප්‍රවාහය, වර්ෂය මුදල් ප්‍රවාහය, සමුච්චිත මුදල් ප්‍රවාහය. සමුච්චිත මුදල් ප්‍රවාහය. මේකට අපි කියනවා වට්ටම් කළ පිළිගෙවුම් කාලය. discounted payback period. වට්ටම් කළ පිළිගෙවුම් කාලය. බිංදු වර්ෂයේදී මෙතන 60,000ක් ආයෝජනය කරනවා. ඒතර අපිට ලැබෙන අපව 60,000ක්ම තියෙනවා. පළවෙනි අවුරුද්දේ 13,635ක් ලැබෙනවා. ඒතර 60,000න් 13,635ක් අඩු කරපුවාම 46,365 තව ලැබෙන්න තියෙනවා. 46,365. දෙවෙනි අවුරුද්දේ 20,650ක් ලැබෙන්න තියෙනවා. 20,650ක් ලැබෙනවා. එතකොට ඉන්නේ තව 25,715යි. ඊට පස්සේ තුන්වෙනි අවුරුද්දේ 22,530ක් ලැබෙනවා. මේ වට්ටම් කරපුවා අපි හඳන්නේ. 25,000න් 22,530 අඩු වුණාම 3,185 ලැබෙන්න තියෙනවා. හතරවෙනි අවුරුද්දේ 27,000 ගාණක් ලැබෙනවා. එහෙනම් අපි බලන්න ඕන 27,320 3,185 බලලා ඒකෙන් මාස කීයක් යනවද කියලා. ඒකට අපි දන්නවා නම් අවුරුදු 3යි මාස මේකෙන් බෙදලා දාගමු මාස කීයක් යනවද කියලා. 3,185 27,320 බෙදලා 12න් වැඩි කර ගන්නවා. මාස 1.39යි තියෙන්නේ. අපි ආසන්න වශයෙන් ගමු මාස 2යි කියලා. අවුරුදු 3යි මාස 2යි. මාස 1.4යි එන්නේ. නමුත් මාස 2කට යන්න වෙනවා. මොකද නැත්නම් මාසයක් බැලුවොත් මාසෙන් ආවරණය වෙන්නේ නැහැ නේ සල්ලි ටික. ඒක මාස 2ක් මාස 1.5ක් ගන්නත් පුළුවන්. මාස 1.5ක් ගන්නත් පුළුවන්. 1.4ක් ගන්නත් පුළුවන්. කෙනෙක් මාස 2යි කියලා ගන්න අවුල නැහැ. හරි. ඔක හදාගෙන මැසේජ් එකක් දාන්න ඉවර වෙච්ච.
ඔබට තේරුම් ගන්න ලියා ගන්න. අපහැදිලි දෙයක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න ප්‍රශ්න. හරි මොනාරි අපහැදිලි දැන් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න ආවයි නැත්නම් මැසේජ් එකක් දාන්න. එක්කෙනෙක් ඉවර වෙලා දාලා තියෙනවා නේද? අනිත් අයත් බලන්න ඉවර වෙලා දාන්න මැසේජ් එක. හරිනේ හැමෝම ඉවරයි. ඊළඟ ඊළඟට පොඩි අනුමානිකාවක් දාගන්න මේ වට්ටම් කළ පිළිගෙවුම් කාල ක්‍රමයේ වාසි. තරණ අනුමානිකාවක් වට්ටම් කළ පිළිගෙවුම් කාල ක්‍රමයේ වාසි. වට්ටම් කළ පිළිගෙවුම් කාල ක්‍රමයේ වාසි. වට්ටම් කළ පිළිගෙවුම් කාල ක්‍රමයේ වාසි. පළවෙනි වාසිය ලියාගමු අපි. පළවෙනි එක මුදලේ කාලීන අගය සැලකිල්ලට ගැනීම. මුදලේ කාලීන අගය සැලකිල්ලට ගැනීම. දෙවෙනි එක ද්‍රවශීලතාවය කෙරෙහි නැඹුරු බව. ද්‍රවශීලතාවය කෙරෙහි නැඹුරු බව. තව එකක් අවබෝධ කර ගැනීමට පහසු වේ. අවබෝධ කර ගැනීමට පහසු වේ. ඒක තමයි අපිට වට්ටම් කළ පිළිගෙවුම් කාල ක්‍රමයේ තියෙන වාසි.
ඊළඟට දා ගන්න අනුමාර්ථකාවක් වට්ටම් කළ පිළිගෙවුම් කාල ක්‍රමයේ අවාස්ත. වට්ටම් කළ පිළිගෙවුම් කාල ක්‍රමයේ අවාස්ත. පළවෙනි එක. පිළිගෙවුම් කාලයෙන් පසු ඇතිවන මුදල් ප්‍රවාහ නොසලකා හැරීම. මේ අවුරුදු 4 පස්සේ ගත්ත ගෑනියක් වැඩක් නැහැ කියලා අතේ. පිළිගෙවුම් කාල ක්‍රමයෙන් පසු ඇතිවන මුදල් ප්‍රවාහ සැලකිල්ලට නොගැනීම. පිළිගෙවුම් කාල ක්‍රමයෙන් පසු ඇතිවන මුදල් ප්‍රවාහ සැලකිල්ලට නොගැනීම. ඊළඟට ව්‍යාපෘතියෙහි කාල සීමාව පිළිබඳ අවධානය යොමු නොකිරීම. ව්‍යාපෘතියෙහි කාල සීමාව පිළිබඳ අවධානය යොමු නොකිරීම. ව්‍යාපෘතියෙහි කාල සීමාව පිළිබඳ අවධානය යොමු නොකිරීම. ඊළඟට ශුද්ධ වර්තමානාගය ධනාගයක් ගන්නා ව්‍යාපෘතීන් වද ශුද්ධ වර්තමානාගය ධනාගයක් ගන්නා ව්‍යාපෘතීන් වද ප්‍රතික්ෂේප විය හැකි වීම. ශුද්ධ වර්තමානාගය ධනාගයක් ගන්නා ව්‍යාපෘතීන් වද ප්‍රතික්ෂේප විය හැකි වීම. ශුද්ධ වර්තමානාගය ධනාගයක් ගන්නා ව්‍යාපෘතීන් වද ප්‍රතික්ෂේප විය හැකියි. ඒවත් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. කියන සමහරක් වෙලාවට ශුද්ධ වර්තමානාගය ධනාගයක් ගන්නවා. නමුත් වට්ටම් කළ පිළිගෙවුම් කාලයෙන් ඒවා ප්‍රතික්ෂේප වෙනවා. කාලය වැඩි වෙනවා. නමුත් අර ව්‍යාපෘතියේ ජීව කාලයම සැලකිලිට ගත්තාම ඒකේ ශුද්ධ වර්තමානාගය ධනාගයක් එන්නේ. නමුත් වට්ටම් කළ පිළිගෙවුම් කාලයෙන් ඒක රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු තියෙනවා මේ වට්ටම් කළ පිළිගෙවුම් කාලේ. එහෙනම් මේ පාඩමේ තියෙන අවසාන මාතෘකාව ගන්න. මේ යටතේ මාතෘකා දෙකක් යටතේ අපි කතා කරන්නේ. පොදු මාතෘකාව ගන්න අන්තිම සෙක්ෂන් එක. උද්ධමනය හා බදු යටතේ ශුද්ධ වර්තමානාගය. පොදු මාතෘකාව ගන්න. උද්ධමනය හා බදු යටතේ ශුද්ධ වර්තමානාගය. අද ක්ලාස් එකෙන් මම මේ ලෙසන් එක ඉවර කරනවා. ඊට පස්සේ ඊළඟ ක්ලාස් එකේදී අපි අලුත් පාඩමකට යනවා. ගණුගේ උද්ධමනය බදු යටතේ ශුද්ධ වර්තමානාගය. උද්ධමනය හා බදු යටතේ ශුද්ධ වර්තමානාගය. උද්ධමනය හා බදු යටතේ ශුද්ධ වර්තමානාගය. එකක් ඉගෙන ගන්න ඕන උද්ධමනය කියන එක කොහොමද ගලපන්නේ කියලා. ඊට පස්සේ බදු ශුද්ධ වර්තමානාගයට ගලපන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. ඔය දෙක තමයි වෙන වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. ඒතකොට උද්ධමනය කියන දේ අපිට ශුද්ධ වර්තමානාගයට ගලපන්න ඕනද නැද්ද? එතකොට ශුද්ධ වර්තමානාගය හදන්න ගියාම NCV හදන්න ගියාම ශුද්ධ වර්තමානාගය හදන්න ගියාම අපිට උද්ධමනය ගලපන්න වෙනවා. මොකද හේතුව තමයි NCV හදන්නේ වසර ගණනාවකටනේ. ඒකද ඒ වසර ගණනාව තුළ මුදලේ අගය පිරිහීමක් තියෙනවා නම් ඒ මුදලේ අගය පිරිහෙන එකේ බලපෑම මේ NPV අගයට ඇතුළත් කරන්න ඕන. ඒක නිසා NPV ගණනය කරද්දී මතක තියාගන්න උද්ධමනය අනිවාර්යෙන් ගලපන්න ඕනයි කියන්නේ. දැන් මම කියලා දෙනවා තව චුට්ටක් කොහොමද උද්ධමනය NPV ට ගලපන්නේ කියලා. ඊට පස්සේ උද්ධමනයට අමතරව තව ගලපන්න ඕන එකක් තමයි බදු ගෙවීම. දැන් අපි වසර 5ක විතර ව්‍යාපෘතියක් කරනවා නම් වසර 10ක විතර ව්‍යාපෘතියක් කරනවා නම් වසර 15ක විතර ව්‍යාපෘතියක් කරනවා නම්
ඒ කරන ව්‍යාපෘතියට අපි රජයට බදු ගෙවන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවන බද්ද අපිට අහගන්න මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවන බද්ද ව්‍යාපෘතියේ මුදල් ගලා යාමක් විදිහට අපි සැලකිල්ලට ගන්න ඕන. ව්‍යාපෘතිය නිසා ඇති වෙන බද්ද මුදල් ගලා යාමක් විදිහට සැලකිල්ලට ගන්න ඕන. හරි මුලින්ම කියලා දෙන්නම් උද්දමනය කියන්නේ මොකක්ද ඊට පස්සේ කියලා දෙන්නම් බදු ගැලපීම කරන්නේ කොහොමද කියලා. හරි. මුලින්ම මේ දෙක ලියා ගන්න රුපුතේ පොදුවේ මෙහෙම එකක් ලියා ගන්න. ව්‍යාපෘතියකට අදාළව ශුද්ධ වර්තමානයේ ගණනය කිරීමේදී ව්‍යාපෘතියකට අදාළව ශුද්ධ වර්තමානයේ ගණනය කිරීමේදී ඒ සඳහා ව්‍යාපෘතියකට අදාළව ශුද්ධ වර්තමානයේ ගණනය කිරීමේදී ඒ සඳහා උද්දමනයේ බලපෑම හා බදු ගෙවීමේ බලපෑම මෙම කොටසේදී සාකච්ඡා කරනු ලැබේ. 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 හරි. එතකොට ඒ යටතේ අනුමාර්ථකාවක් දාගන්න. ශුද්ධ වර්තමානයේ ගණනය කිරීම සඳහා උද්දමනය ගැලපීම. ශුද්ධ වර්තමානයේ ගණනය කිරීම සඳහා උද්දමනය ගැලපීම. අනුමාර්ථකාවක් දාගන්න. ශුද්ධ වර්තමානයේ ගණනය කිරීම සඳහා උද්දමනය ගැලපීම. හරි ශුද්ධ වර්තමානයේ ගණනය කිරීම සඳහා උද්දමනය ගැලපීම. ඔන්න ගන්න කොහොමද මේ ශුද්ධ වර්තමානයේ ගණනය කරද්දී ඒකට උද්දමනයේ බලපෑම ඇති කරන්නේ කියලා. මේ අපි මේ උද්දමනය ගලපන්නේ පුතේ මතක තියාගන්න උද්දමනය ගලපන්නේ ආගන්න වට්ටම් සාධකය. වට්ටම් සාධකය කියන්නේ ආරක තමයි උද්දමනය ගලපලා ගන්න. ඒතර උද්දමනයට ඇති කරන බලපෑම් දෙකක් තියෙනවා. එකක් තමයි I අනිත් එක තමයි M. I කියලා කියන්නේ උද්දමන අනුපාතය. උද්දමන අනුපාතය. M කියලා කියන්නේ මූල්‍ය අනුපාතය. මූල්‍ය අනුපාතය. මූල්‍ය අනුපාතය කියන්නේ අතරම පොලි අනුපාතය වගේ තමයි. ඒ කියන්නේ ආර්ථිකයේ තියෙන මූල්‍ය අනුපාතයයි ආර්ථිකයේ තියෙන උද්දමන අනුපාතයයි කියන එකේ බලපෑම ආර්ථ ගත්තා නම් R කියලා කියන්නේ ඔයගොල්ලෝ ගන්න ඩිස්කවුන්ට් ෆැක්ටර් එක. ඔයගොල්ලෝ ගන්න උදේ ඩිස්කවුන්ට් ෆැක්ටර් එක ගන්න 110ද 112ද 114ද කියලා. අන්නේ ගන්න ඩිස්කවුන්ට් ෆැක්ටර් එකට මේ උද්දමනයේ බලපෑම ඇතුල් කරා නම් NPV ගණනය කරද්දී උද්දමනයේ සැලකිල්ලට ගත්තා වගේ තමයි. හරි උද්දමනයේ සැලකිල්ලට ගත්තා වගේ තමයි. ඒතර ආගන්න මෙන්න මේ අතර තියෙනවා පොඩි සම්බන්ධතාවයක්. එක දාන ඒ කියන්නේ මූල්‍ය අනුපාතය සමාන වෙනවා එක දාන R plus එක දාන වැඩි කිරීම plus මේ වැඩි කිරීම එක දාන I. එක දාන I. ඒතර අපි මේ ඩිස්කවුන්ට් ෆැක්ටර් එක විදිහට මෙයාවනේ හොයාගන්න ඕනේ R වනේ හොයාගන්න ඕනේ. ඒතර අපිට ගන්න පුළුවන් මේක පොඩ්ඩක් මෙන්න මේ R තමයි උත්තර කරගන්න ඕනේ. ඒතර අපිට ගන්න පුළුවන් එක දාන R මේ පැත්තට අරගෙන මෙයාව ඉතුරු කරගෙන එක දාන M කියන එක බෙදනවා මෙයාට
එක ධන i වලින්. ඒකට ධනයක මේ පැත්තේට යද්දි ඍණ එක වෙනවා. ඒකට r සමානයි ධනයක මෙහෙට යද්දි එක ධනයෙන් බෙදීම එක ධන i ඍණ එක. ඒකට අපි උත්සමනය කරපු වට්ටම් අනුපාතය මේ විදිහට ගණනය කරගන්න ඕනේ. m කියලා කියන්නේ මූල්‍ය අනුපාතය, i කියලා කියන්නේ උත්සමන අනුපාතය. ඒකට r කියන්නේ ඒකට අපි කියනවා මූර්ත අනුපාතය කියලා කියනවා ඈ. මූර්ත අනුපාතය. මූර්ත අනුපාතය. වචන නම් ටිකක් බරපතල වැඩි කොහොමද අපි r තමයි වාගන්නේ. r වලින් මේ විදිහට උද්දමනයන් හා බදු උද්දමනය ගලපලා r ගේ මේ විදිහට වාගන්න පුළුවන්. එතන මේ r කාගේ තමයි මේ කියන r ආගේ තමයි සාධන පිරිවැය අනුපාතයේ විදිහට අපි ගන්නවා. සාධන පිරිවැය අනුපාතයේ විදිහට ගන්න ඕනේ. ඒ r කියන එකේ අද. හරි නේද? r කියන එකේ අද. හරි. මෙහෙම ලියා ගන්න. පොඩි වාක්‍යයක් ඇති. ව්‍යාපෘතියකට අදාළ වට්ටම් සාධකයේ ගණනය කිරීමේදී ව්‍යාපෘතියකට අදාළ වට්ටම් සාධකයේ ගණනය කිරීමේදී ව්‍යාපෘතියකට අදාළ වට්ටම් සාධකයේ ගණනය කිරීමේදී එම වට්ටම් සාධකයට උද්දමනය හා පොලි ගැලපීම මෙහිදී සිදුවේ. එය පහත ආකාරයට ඉදිරිපත් කළ හැක. හරි මේ ලියා ගන්න උදේ මෙතනින් පටන් ගන්න. හරිද? මෙතනින් පටන් ගන්න මේ ටික ලියා ආර හදා ගන්න විදිය. ආර හදා ගන්න ෆයිනල් සූත්‍රය තමයි. මෙන්න මේක සම්බන්ධතාවයක් තියෙනවා. මේක මම මැනේජ්මන්ට් එකවුන්ටින් වල මෙයාව හැදෙන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. කෙලින්ම මෙයාව අරගෙන ඔයාලට ඒක ව්‍යුත්පන්න කරලා පෙන්නන්න හැටි කරන්නේ. මේම වෙන්නේ කොහොමද කියලා ඒක ආර්ථික විද්‍යාවේ තමයි ගණනය කරන්නේ. මැනේජ්මන්ට් එකවුන්ටින් වල නෙමෙයි. ඒක මූල්‍ය අනුපාතය සමානයි මූර්ත අනුපාතය සහ උද්දමන අනුපාතය වැඩි කරපුවාම එනාගේ කියලා ඒක ආර්ථික විද්‍යාවේ තමයි ඔක ගොඩනගන්නේ. අපි මේ පැත්ත කතා නොකර ඉන්නේ. මෙයාගෙන් ආර හදා ගන්න හැටි තමයි මේක. හරි. මෙතන ඉඳන් මේ ටික ලියාගෙන ඉවර වෙලා මැසේජ් එක දාන්න ස්කූල් එකේ ඉවරයි.
මේක ඔයගොල්ලන්ට විභාගෙ දෙන්නේ මේ විදිහට. ඔයාලට i වලට අගයක් දෙනවා, m වලට අගයක් දෙනවා. i වලටයි m වලටයි ඔයාලට අගයන් දෙකක් දෙනවා. ඊට ඔයාලට කියනවා r හදා ගන්න. ඒකට ඔයාලා r හදාගන්න. ඒක තමයි ඩිස්කවුන්ට් ෆැක්ටර් එක විදිහට, ඒ කියන්නේ ප්‍රාග්ධන පිළිවෙල අනුපාතයේ විදිහට වර්තමාන අගය හොයද්දී ආදේශ කරනවා. शुद्ध वर्तमान आगे होगी या तुम्हारी आदेश कराना आर विදියට හොයා ගන්න. මේ පාඩම ඉවර වෙගෙන යන ඉතින් මේ හැරි චුට්ටක් අමාරුයි ඈ. චුට්ටක් හොඳට අවධානයෙන් තේරුම් ගන්න. මේ පාඩම ඉවරෙන් තව එක තියරි එකයි කියන්න තියෙන්නේ. මෙන්න මෙයාව කියලා දුන්නාම පාඩම ඉවරයි ඈ. පදු ගැලපීම කියලා දුන්නාම පාඩම ඉවර වෙනවා. හරිනේ. හරි. දැන් මම ඔයගොල්ලන්ට අභ්‍යාසයක් දෙනවා ලියා ගන්න. මේක ලියා ගන්නට අද මේ ලියා ගන්න.
හරි ABC සමාගමට අවම වශයෙන් 120ක ප්‍රතිලාභ අනුපාතයක් වර්තමාන හා අපේක්ෂිත තත්ත්වයන්ට අවශ්‍ය වේ. ඒ 120 කියන්නේ m එතකොට. වර්තමාන උද්දමන අනුපාතය 10ක් වන අතර මේ අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා පවතී. කියන්නේ I එතකොට. අවශ්‍ය වන්නේ මූර්ත ප්‍රාග්ධන පිරිවැය ගණනය කරන්න. මූර්ත ප්‍රාග්ධන පිරිවැය කියන්නේ R හදන්න කියලා කියන්නේ. එන අපි ආදේශ කිරීම කරගමු. අපි දන්නවා සූත්‍රය තමයි මම මෙතන ලියන්නම් ආපහු මකන්න බලාගෙන බදු කියලා දෙන්න එතන එකයි. අපි දන්නවා සූත්‍රය R සමානයි 1 දාන n බෙදනවා 1 දාන I වලින් දින 1. 1 දාන n දාන n කියලා කියන්නේ දැන් ඔගේ 0.2 නේ 120යි කියන්නේ 0.2යි බෙදනවා 1 දාන 0.1 ඒ කොහෙම ඍණ එකක් අඩු කරන්න ඕන. ඒක තමයි R කියලා කියන්නේ. ඒකට 1.2 1.1 බෙදන්න. 1.1 1.2 බෙදනවා 1.1. මේ දෙක එකතු කරාම 1.2යි 1.1. බෙදලා එන උත්තරේ එකක් අඩු කරා. 100න් වැඩි කරලා ගත්තාම 9.09 උද්දමනය ගැලපූ මූර්ත අනුපාතය කියන්නේ R වලගේ 9.09 9.09 ඊට පස්සේ අපි බලමු අනුමාර්ථකාවක් දාගන්න ඕකෙන් පස්සේ බදු යටතේ සුද්ධ වර්තමානාගය. බදු යටතේ සුද්ධ වර්තමානාගය. බදු යටතේ සුද්ධ වර්තමානාගය. මේකෙදි මහ ලොකු දෙයක් නැහැ. අපි බදු විදියට ගෙවන අගය හරි බදු විදියට ගෙවන අගය මේ මුදල් ගෙවීමක් විදියට දාන්නයි තියෙන්නේ. ඒ කියන්නේ NPV ගණනය කරද්දී අගන්න NPV ගණනය කරද්දී මේකේ මුදල් ප්‍රවාහයක් විදියට දාන්න මුදල් ගෙවීමක් විදියට දාන්න තියෙන්නේ බදු ගෙවීම. බදු ගෙවීම ව්‍යාපාරයෙන් ගෙවන මුදල් ගෙවීමක් විදියට දාන්නයි තියෙන්නේ. එතකොට හරි මෙහෙම ලියා ගන්න වාක්‍යයක්. මෙහිදී නැත්නම් මෙහෙම ලියා ගන්න ව්‍යාපෘතිය තුලදී බදු ගෙවීමක් සිදුවීම අවශ්‍ය වන්නේ නම් ව්‍යාපෘතිය තුලදී බදු ගෙවීමක් සිදුවීම අවශ්‍ය වන්නේ නම් ව්‍යාපෘතිය තුලදී බදු ගෙවීමක් සිදුවීම අවශ්‍ය වන්නේ නම් වර්ෂයෙන් වර්ෂයට ගෙවන බද්ද මුදල් ගලා යාමක්සේ සලකා
මුදල් ගලා යාමක්සේ සලකා वर्षයෙන් वर्षයට ගෙවන බද්ද මුදල් ගලා යාමක්සේ සලකා නැත්නම් මුදල් ගලා යාමක්සේ සැලකිය යුතුය. සලකා නෙමෙයි සැලකිය යුතුය. මුදල් ගලා යාමක්සේ සැලකිය යුතුය. එහෙම දැම්මම හරිනේ. ඊට පස්සේ පොඩි අනුමාර්ථකාවක් ගන්න යටින් බදු ගෙවීම ගණනය කිරීම. බදු ගෙවීම ගණනය කිරීම. බදු ගෙවීම හදාගන්න විදිහ. මෙන්න මේ ස්ටේට්මන්ට් එක ලියා ගන්න බදු ගෙවීම මෙහෙමයි හදාගන්නේ. දැන් අපිට ගාණ දෙනවනේ ගිණුම් කරන ලාභය. ගිණුම් කරන ලාභයෙන් ෂෙයා අඩු වෙලා තියෙන නිසා නැවත මේකට එකතු කරන්න ඕන ෂෙයා. නැවත ෂෙයා එකතු කරන්න ඕන. එකතු කරලා බදු කරන්නේදී ෂෙයා නෙමෙයිනේ අඩු කරන්න දෙන්නේ. ඔයාලා දන්නවා බදු කරන්නේ ඉගෙන ගන්න ළමයි හැටියට බදු කරන්නේ 83 එකේ තියෙන ළමයිට දන්නවා ඕගොල්ලන්ට දෙන්නේ ප්‍රාග්ධන දීමන. බදු වලදී ගණනය කරන්න දෙන්නේ ෂෙයා නෙමෙයි ප්‍රාග්ධන දීමනාව තමයි ගණනය අඩු කරන්න ඕනේ. අඩු කරපුවාම මේ උත්තරයට අපි කියනවා බදු කරන ලාභය කියලා. බදු කරන ලාභය කියලා. ඉතින් අපි බදු ගෙවීම හදාගන්නේ බදු කරන ලාභය බදු අනුපාතයෙන් වැඩි කරනවා. බදු අනුපාතයෙන් වැඩි කරනවා. බදු කරන ලාභය බදු අනුපාතයෙන් වැඩි කරනවා. වැඩි කළා තමයි බදු ගෙවීම කීයද කියලා අහනවා. එතකොට මේක මුදල් ගලා යාමක් විදියට ගන්නයි තියෙන්නේ. මුදල් ගලා යාමක් විදියට ව්‍යාපෘතිය සැලකිල්ලට ගන්නයි තියෙන්නේ. මුදල් ගලා යාමක් බදු කරන අගය. මේ ස්ටේට්මන්ට් එක ලියා ගන්න. බදු ලෙස ගෙවන අගය මුදල් ගලා යාමක්.
හරිද මේක ලියාගෙන ඉවර වෙලා කියන්නකොද? ඉවරයිද? හරි ඉවරයි නේද? එහෙනම් අපි මේ පාඩමේ කරන අන්තිම අභ්‍යාසය මෙතනින් පාඩම ඉවරයි. එහෙනම් මේ අභ්‍යාසය ලියා ගන්න බලන්න. ටිකක් ලොකු අභ්‍යාසයක් තියෙන දිග අභ්‍යාසයක් ඉක්මනට ලියා ගන්න. මේ අභ්‍යාසයේ ඔය කියන කාරණා දෙකම තියෙනවා. ඒ කියන්නේ උද්දමනය කල්පන හැටි, බදු කල්පන හැටි එකම දාලා ඔය අභ්‍යාසය. බදු නෑ මේකනේ. බදු නැතුව තියෙන. උද්දමනය දාලා. බදු ගැලපීමේදී ලොකු දෙයක් වෙන්නේ නැහැ. බදු විදියට ගෙවන අගය මුදල් ගෙවීමක් විදියට අඩු කරන්නයි තියෙන්නේ. බදු කියලා එන අගය. ඒක ගොඩක් වෙලාවට දැන් පසුගිය අවුරුදු වල ගණාවෙම ගත්තාම උද්දමනයයි බදුයි ගොඩක් පේපර් වල ඇවිල්ලා නැහැ. උද්දමනයයි බදුයි කියන මේ මාතෘකාව එන්නේ නැහැ ගොඩක් වෙලාවට එක්සෑම් එකේ. මම එන්නෙම නැහැ කියලා කියන්නේ නැහැ. පසුගිය පාස් පේපර්ස් වල ගත්තාම ගොඩක් වෙලාවට ඒක පන්න අහලා නැහැ. ඊට කලින් තියෙන තියරි ටික තමයි අහලා තියෙන්නේ. උද්දමනය බදු නැතුව ඊට කලින් තියෙන ඒවා. ඒක නිසා ගොඩක් බලාගෙන යන්න ඒ ටික උද්දමනයයි බදුයි ගොඩක් වෙලාවට අහනවා හරි අඩු. ඒ අඩු කියන්නේ අහන්නෙම නැති තරම් වගේ. කොකටත් බලාගෙන යන්න. නමුත් ප්‍රශ්න හැදෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි මේ පාඩම. මෙතනින් උද්දමනය හා බදුව. මොකද ඔයගොල්ලෝ මෙතනින් පස්සේ චාර්ට් හරි සීමා හරි කරන්න ගියොත් චාර්ට් වල ගේම නම් උද්දමනය හා බදු කියන එකට ලොකු අවකාශයක් දෙනවා. AT ළමයිගේ ස්ටඩි පැක් එකට දාලා තිබ්බට සහ සිලබස් එකේ අන්තර්ගත කරලා තිබ්බට ඒක විභාගෙදී ප්‍රශ්න කරන්න ඒගොල්ලෝ එච්චර මේ උනන්දු වෙන්නේ නැහැ. හැබැයි ඇවිල්ලා තියෙන අවුරුදුත් තියෙනවා ඈ. ගොඩක් වෙලාවට එන්නේ නැහැ කියලා අපි කියනවා.
හරි සම්පූර්ණයෙන්ම ලියාගෙන මැසේජ් එකක් දාන්න. හරි නේද? ඉවරයිනේ. හරි බලන්න. ABC ACB සමාගම X භාණ්ඩයේ නිපදවීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වසර 3ක ආයු කාලයක් සහිත නව යන්ත්‍රයක් මිලදී ගැනීමට අදහස් කරයි. යන්ත්‍රයේ පිරිවැය රුපියල් මිලියන 5ක් වන අතර ව්‍යාපෘතිය අවසානයේ සුන්බුන් නගයක් බලාපොරොත්තු නොවේ. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වසරකට මිලියන 3ක අතිරේක ස්ථාවර පිරිවැයක් දැරීමට සිදුවේ යැයි අපේක්ෂා කෙරේ. විකුණුම් මිල ඒකකයකට 15යි. ඍජු ද්‍රව්‍ය පිරිවැය එකකට මිලියන 2යි. එකකට ඍජු ද්‍රව්‍ය පිරිවැය එකකට රුපියල් 2යි. ඍජු ශ්‍රම පිරිවැය එකකට රුපියල් 3යි. විචල්්‍ය පොදු පාරි පිරිවැය එකකට රුපියල් 2යි. එක්සිය අපේක්ෂිත විකුණුම් පරිමාව වසරකට ඒකක මිලියන 1යි. අන්න මේ විකුණන ප්‍රමාණය මිලියනයි. උද්දමන අනුපාතිකය පිළිබඳ පහත පරිදි ඇස්තමේන්තු කර ඇත. දැන් කියනවා විකුණුම් මිල ඍජු ශ්‍රම පිරිවැය අනිකුත් විචල්්‍ය පිරිවැය සමාගමේ මූල්‍ය වට්ටම් අනුපාතිකය අනි ඩිස්කවුන්ට් රේට් එක 15යි. බොයිසින් ව්‍යාපෘතියේ NPV ගණනය කිරීම මගින් අදාළ ව්‍යාපෘතිය පිළිගත යුතුද නැද්ද යන්න පිළිබඳ සමාගමට උපදෙස් දෙන්න. හරි. දැන් වසර කීයක ව්‍යාපෘතියක්ද මේ? වසර 3ක.
වසර 3ක්. දැන් අපි ඉස්සෙල්ලාම මුදල් ප්‍රවාහයන් ටික හදාගමු. මුදල් ප්‍රවාහය वर्ष 0.1 2 3 वर्ष 0.1 2 3 එතකොට මූලික ආයෝජනයේ තියෙනවා මිලියන 5යි. මූලික ආයෝජන 5000යි. අනිත් අවුරුදු වල සුමුණාගයක් නැහැ. යන්ත්‍රයේ පිරිවැය මිලියන 5යි. ඊට අමතරව අතිරේක මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වසරකට මිලියන 3ක අතිරේක ස්ථාවර පිරිවැයක් දැරීමට සිදුවේ. අතිරේක ස්ථාවර පිරිවැය වසරකට මිලියන 3යි. වසරකට මිලියන 3ක අතිරේක ස්ථාවර පිරිවැයක් දැරීමට සිදුවේ. ඒකත් හරියි. ඊට පස්සේ විකුණුම් තියනවා ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, විචල්්‍ය කොටුකාර්ය පිරිවැය. එහෙනම් විකුණුම් ටික අපි දාගමු. විකුණුම් ඒකකයේ රුපියල් 15යි. ඒ වගේ මිලියනය. රුපියල් 10 වලින් ගත්ත රුපියල් 10 වලින් හැදුවා. රුපියල් 10 වලින් හැදුවා. මිලියනයක් විකුණුම් මේකක මිලියනයක්. ඒක 10 වලින් දැම්මොත් 15000යි. අවම මිලියනයක් 10 වලින් දැම්මොත් 15000යි. 10 වලින් දැම්මොත් 15000යි. ඒතර ඒකෙදි කියනවා නේද උද්දමන අනුපාතිකය පිළිබඳව පාඨ පද්ධති ඇස්තමේන්තු කර ඇත කියලා. ඒකේ වසරකට 2%යි. ඒත් අපි 15000 පළවෙනි අවුරුද්දේ ගන්නේ 15000 වැඩි කරනවා 2%යි කියන්නේ 1.02. ඒ 1.02 වැඩි කරන්නේ ඒ වැඩි වීමයි 15000යි දෙකම එක එක. වැඩි වීමයි 15000යි දෙකම එක එක. 15000 වැඩි කරනවා 1.2. 18000 102යි නේ 1.02. 15300. දැන් කාටි හිතන්නකෝ 102ක් වැඩි වෙනවා කියන්නේ 15000ට 102ක් කියන්නේ 300යි. ඒකට 15යි 300යි ඔක්කොම 15යි 300යි. ඉතින් ඒක එකපාරම 15යි 300 ගන්න එක තමයි 1.2කින් වැඩි කරන්නේ. ඒකට හරිය එකපාරම වෙනවා වැඩි වෙලා. නිකන් 0.2කින් වැඩි කරන්නේ නැතුව 102කින් වැඩි කරනකොට 1.02කින් වැඩි කරනවා. ඒකට මේ වැඩි වීමත් එක්කම මුළු වගේ එනවා. දෙවෙනි අවුරුද්දේත් කියනවානේ 102කින් වැඩි වෙනවා කියලා. දෙවෙනි අවුරුද්දේ කරන්නේ 15000 වැඩි කරනවා 15300 දැන්. පළවෙනි අවුරුද්දේ 15300යි. ඒතර 1.02. 15606යි. තුන්වෙනි අවුරුද්දේ 15606 වැඩි කරනවා 1.02. තුන්වෙනි අවුරුද්දේ විකුණුම මගේ වහලා 15918. එන විකුණුම මගයන් ටික අපිට දාන්න පුළුවන් උද්දමනය කළපු දේවල්. උද්දම 15000 දාන්නේ උද්දමනයක් ගලපලා දාන්න. 15300යි 15606යි 15918. ඒ වගේ දාන්න බලන අනිත් ඒවා ටික ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, විචල්්‍ය පොදු කාර්ය. ද්‍රව්‍ය
ඍජු ශ්‍රමය විචල්්‍ය පොදු කාර්ය. බිඳුව අවුරුදු නෑ එකක්වත්. පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්දේ සම්පූර්ණ කරන්න බලන්න දෙයක්. සර් 1.02 එන්නේ කොහොමද? මොකද්ද? 1.02 අර වැඩි කරන්න තියෙන්නේ 15000. ඒක කොහොමද ආවේ කියලා දහන්නේ උදේ. ඔව් සර්. ඒක අපිට අභ්‍යාසයේ තියෙනවා. මේ විකුණුම් මිල වැඩි වෙන්නේ වසරකට 2%යි. ඒකෙන්ද තමයි 0.12 ගත්තේ. දැන් අපි දන්නවනේ උදේ 102යි කියලා කියන්නේ 0.02 කියලා දන්නවනේ. මම දන්නවනේ. 102 කියන එක ලියන්න පුළුවන් 0.02 කියලා. දැන් 15000 102කින් වැඩි කරන්න නේද? දැන් සාමාන්‍යයෙන් මම කරන්නේ 15000 102ක් බලලා ඒක 300යි ඒකට 15000 එකතු කරලා ඔක්කොම අගේ 15300යි කියලා ගන්නවා. මේ වගේ දීර්ඝ එකකට යන්නේ නැතුව ලේසි වැඩේ තමයි 15000 මේ 15300 කියන වැඩිවීම ගන්න ඕන නම් නිකන් 0.2 නෙමෙයි 1.02කින් වැඩි කරනවා. එතකොට හරි. ඒකට අර 15000යි 300යි දෙකම එකතු වෙලා. 102 වර්ධනයත් එක්ක. පැහැදිලිද? පැහැදිලි සර්. කියන උදේ. තේරුණා සර්. තේරුණානේ? හරි හොඳයි. ඔව්. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් අනිත් එකක් දාන්න ඍජු ද්‍රව්‍ය පිරිවැය. ඍජු ද්‍රව්‍ය පිරිවැය 2000යි නේ කියන්නේ. 2යිනේ. දෙක රුපියල් මිලියන වැඩි වුණා මිලියන 2යි. ඒ කියන්නේ 2000යි. 2000යි. ද්‍රව්‍ය 2000යි. ද්‍රව්‍ය 2000යි. ද්‍රව්‍ය වැඩි වෙන අනුපාතය කීයද? විකුණුම් මිල 2%යි, ඍජු ශ්‍රම පිරිවැය 12%යි, අනිකුත් සියලුම පිරිවැය 8%යි. එතකොට ද්‍රව්‍ය වලට ගන්න කීයද 100ද? 8. 8 කියලා කියන්නේ 1.08යි. එහෙමද? 8යි කියන්නේ 1.08. වැඩි කළා දාන්න. 2000 වැඩි කරනවා 1.08ෙන්. 2160යි. ඒක ආයෙ වැඩි කරනවා 2160යි. ඊට පස්සේ ආපහු දෙවෙනි අවුරුද්ද හොයන්න 2160 1.08න් වැඩි කරනවා 2333යි. තුන්වෙනි අවුරුද්දේ 2333 1.08න් වැඩි කරනවා උද්දමයේ ගලපු වගේ හොයාගන්න 2519 2519 නේද? ගණිතේ වලට දානවා 2333යි 2519 ශ්‍රමයත් ඒ වගේ ගන්න. ඍජු ශ්‍රම පිරිවැය එකකට රුපියල් 3යිනේ. මිලියනයකට 3000යිනේ. මිලියන 3යි. මිලියන 3යි කියන්නේ දහස් වලින් ගත්තොත් 3000යි. මේ දහස් වලින් හදන්න පුතේ අපි මිලියන 3යි කියන්නේ 3000යි. ඒතර ශ්‍රමයට ගන්න අනුපාතය මොකක්ද? ශ්‍රමය 3000යි ඒක ගන්න අනුපාතය මොකක්ද?
112. ඒ කියන්නේ 1.1.2. 112 කියන්නේ 1.1. 112 කියන්නේ 0.12. ඒකට අර වැඩි වීමත් එක්ක ගත්තාම 1.1. පළවෙනි අවුරුද්දේ 3360යි. දෙවෙනි අවුරුද්දේ 3763යි. තුන්වෙනි අවුරුද්දේ 4215. ඊළඟ අවුරුද්දේ විචල්්‍ය පොදු කාර්යය. විචල්්‍ය පොදු කාර්යය කියනවා රුපියල් 2යි මිලියනයකට කියන්නේ විචල්්‍ය පොදු කාර්යය කීයක් වෙනවද? 2000යි. ඒකට ගන්න අනුපාතය 2000 ගන්න අනුපාතය අනිකුත් සියලු පිරිවැය. අනිකුත් සියලු පිරිවැය වලට දාන්න 108 ගන්න. 1.08. එතකොට අර ගෞරව එකමනේ ආයෙන්නේ නේ. ගෞරව එකමයි 2000 වැඩි කිරීම 0.18. මේ සෙට් එකමයි ආයෙන්නේ නේ. මේ ටිකම මම මේකට ඕනනම් දාන්න පුළුවන් විචල්්‍ය පොදු කාර්යය. ඇයි මේ 2000 1.0 වැඩිනේ 2000 1.0 මේ ටිකමයි 2160යි 2333යි 2519. දැන් ඔයාගේ අනික එකතු කරන්න බලන්න. දැන් 5000යි. පළවෙනි අවුරුද්දේ 4620යි. ආරදාස් 177යි. තුන්දාස් 665යි. තුන්දාස් 665යි. දැන් ඔබට තමයි හදන්න ඕනේ මේ තියෙන මුදල් ප්‍රවාහය. මේ තියෙන්නේ අනාගත මුදල් ප්‍රවාහය. අනාගත මුදල් ප්‍රවාහය. ඒකෙන් හදන්න කියන්නේ සුද්ධ වර්තමානගේ. ඔක වෙන අර අනිත් ප්‍රෝග්‍රෑම් දාලා හදලා ගමු. शुद्ध वर्तमान आगे हो शुद्ध वर्तमान आगे वर्षगान दागम मुदल प्रवाह दागන්න ඕන 15 डिस्काउंट එකේ वर्तमान आगे ඔය ටික නෙන්න ඕන
බිඳුව 1 2 3 මුදල් ප්‍රවාහය 5000යි 4620යි 4177යි 3665 මෙතන ආපු උත්තර ටික තමයි මුදල් ප්‍රවාහ විදියට ගන්න. දැන් ඩිස්කවුන්ට් ෆැක්ටර් එක දාමු 115 115යි කියලා ගන්න කියනවා. ඒ කියන්නේ මේක කියනවා කෙලින්ම මනි රේට් එක මූල්‍ය අනුපාතය තමයි අපිට ඕනේ මූර්ත අනුපාතය. මූර්ත අනුපාතය අපිට ඕනේ. මූල්‍ය අනුපාතය තමයි 115 කියලා දීලා තියෙන්නේ. උද්දමන අනුපාතය දීලා නැහැ. උද්දමන අනුපාතය නැහැ. ඒ කියන්නේ උද්දමන අනුපාතය තියෙනවා. තියෙන එක එක ආයතනයක. ආයතනයේම සමස්ත වශයෙන් දීලා නැහැ. ඒකට අපි උද්දමන බලපෑම් ටික සංඛ්‍යා වලට දැම්මනේ. සංඛ්‍යා ටිකට දැම්ම නිසා මූල්‍ය අනුපාතයම තමයි මූර්ත අනුපාතය විදිහට ගන්න 115. දර 1යි 0.869යි 115න් බලන්න 0.756යි 0.6යි 0.6යි 5යි 7යි. දැන් අපි වැඩි කරලා දාගමු ඒවයේ වර්තමාන අගයන්. මේක වැඩි කරලා දාගමු දැන් 5000යි මම ආසන්න අගයට දානවා දශම දාන්නේ නැහැ 4015යි 3158යි 2408යි මේ බැලු බැලමට කොහොමද ධනාගයක් එනවා ඉතින් NPV Paradas 580 NPV ධනාගය අපි ලියන්නේ නිර්දේශය අහන්නේ කරුවද්දාල ලියා ගන්න NPV ධනාගයක් නිසා ව්‍යාපෘතිය යෝග්‍ය වේ NPV ධනාගයක් නිසා ව්‍යාපෘතිය යෝග්‍ය වේ NPV ධනාගයක් නිසා ව්‍යාපෘතිය යෝග්‍ය වේ NPV ධනාගයක් නිසා ව්‍යාපෘතිය යෝග්‍ය වේ. හරිනේ එච්චරයි ඉතින්. ඉතින් මේ පාඩම ඔතනින් ඉවර වෙනවා. අපි තව මේකෙන් ඇවිල්ලා තියෙන පාස් පේපර්ස් ටික ඉදිරි දවස්වලදී අරගෙන සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර විදියට
සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය මේක දවසක අරගෙන ඉදිරියට සාකච්ඡාවට දාමු ඔන්ලයින්. මේ ඒක නිසා මේ ප්‍රශ්න ආයේ නැවත ගෙදරදී දෙවතාවක්, තුන් වතාවක්, හතර වතාවක් තනියම ආයේ කටු වැඩ කොලයක් අරගෙන හැමෝම හදලා බලන්න. එහෙම හදලා බැලුවොත් තමයි ඔයාලට මේවා සමීප ප්‍රශ්න බවට පත් වෙන්නේ. නැත්නම් මේවා හින්දා ලොකු මහා ලොකු තියරි වගේ ඔයාලට හැමදාම තියෙන්නේ. මේවා ඔයාලට සමීප කරගන්න නම් මේ විෂය මේ උගන්වපු ඒ විෂය කරුණු ටික ඔළුවට හොදලා දාගන්න ඕන නම් හැමෝම මේ කරපු ගණන් 3-4 වතාවක් ගෙදරදී නැවත හදලා උත්සාහ කරන්න. හරි නේද? එඩිට් කරලා තියන්න. අපි ලබන ඉරිදාපව මම වෙනවා හවස. මම පන්තියේ පැවැත්වෙන වේලාව ගෲප් එකේ අප්ඩේට් එකක් දෙන්නම්. හවස 5න් පස්සේ කොහොමද පැවැත්වෙන්නේ? පැවැත්වෙන වේලාව ලබන සතියේදී දන්නන්නම්. මේ එදාට අපි අලුත් පාඩමකට ප්‍රවේශ වෙනවා. දැන් මේ පාඩම මෙතනින් ඉවරයි. මේ පාඩම විතර පන්ති 3කින් තමයි ආවරණය වුනේ. මීට කලින් පන්ති දෙකක් මේකට කරලා තියෙනවා. මේ අද කරේ 3 වෙනි පන්තිය. පන්ති 3කින් තමයි මේ ලෙසන් එක සම්පූර්ණව අපි ආවරණය කරේ. හරි. එහෙනම් අපි ලබන ඉරිදා නැවත ආයෙ හම්බ වෙමු. මම ඔයාලගේ WhatsApp group එකේ අප්ඩේට් එක වෙලාවක් දාන්න. ඒ වෙලාවට ඊළඟ පාඩම පටන් ගන්න හැමෝම සහභාගී වෙන්න. හරි. අපි එහෙනම් අදට මෙතන නතර කරනවා. ආයෙ ඊළඟ සතියේ හම්බ වෙමු. හොඳයි.